ඉතින් ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා. ඔයාලා හැමෝම ජොබ් ගයිඩ් ශ්‍රී ලංකා channel එකට නැවතත්. අදත් අපි ඔයාලට මහජන බැංකුව මගින් කැඳවා ඇති දිවෙන පුරා කැඳවා ඇති කළමනාකරණ පුහුණු කියන රැකියාව සඳහා විස්තර තමයි ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී පුහුණු කාලයේදී පමණක් වටුප 75000කට අධික ප්‍රමාණයක් ඔයාලා ලබා ගැනීම හැකියාව පවතිනවා. අනිත් අනතුරු ඔයාලගේ රජයේ බැංකුවක විශ්‍රාම සහිත ස්ථිර රැකියාවක් සඳහා යොමු අවස්ථාවක් පවතිනවා. මෙහිදී දිවෙන පුරා පුරප්පාඩු සඳහා බඳවා ගැනීම සිදු කරන්නේ. ඒ වගේම ඔන්ලයින් මාර්ගයෙන් තමයි අදපත් තුම් කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. අපි මේ වීඩියෝ එක අවසාන කොටසින් ස්ටෙප් බයි ස්ටෙප් ඔන්ලයින් මාර්ගයෙන් අදපත් යොමු කළ යුතු ආකාරය සහ අනිකුත් සියලුම විස්තර ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ පිළිබඳ විස්තර දැන ගැනීම සඳහා. පුහුණු රැකියාව සඳහා තමයි මේ ආයුධපත් කැඳවීම සිදු කරලා තියෙන්නේ. මෙහිදී විභාගයක් මතින් ඔයාලා බඳවා ගැනීම සිදු කරන බවයි සඳහන් වෙන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එක කොටස් කිහිපයක් යටතේ ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මෙහිදී කොටස් 10ක් යටතේ සියලුම විස්තර ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා මේ විභාගය හා අදාළ විස්තර. මෙහිදී බඳවා ගැනීමේ කොන්දේසි හා වැටුප් විස්තර අවශ්‍ය සුදුසුකම් තෝරා ගන්න ආකාරයේ සිට සියලුම විස්තර ඔයාලට මේ වීඩියෝ ඔස්සේ ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් යොමු එකින් එක මේ පිළිබඳ විස්තර වෙත. ඉතින් මුලින්ම බඳවා ගැනීමේ කොන්දේසි හා වැටුප් පරිමාණය ගැන සඳහන් කරලා තියෙනවා. මේ යටතේ ඔයාලා බඳවා ගැනීමෙන් පසු තෝරා ගන්න ලබන ආයුධම් කරුවන් දිවෙන ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට එකඟ විය යුතුයි කියලා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. පුහුණු කාලය ඇතුළුව ඔයාලා අනියුක්ත කරන ලබන දිස්ත්‍රික්කයේ හෝ ප්‍රාදේශිකයේ තුල වසර 5ක අඛණ්ඩ සේවයක් අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි කියලා විශේෂයෙන්ම සඳහන් වෙනවා. ඒ වගේම මෙම යෝජනා ක්‍රමය යටතේ බඳවා ගන්න ආයුධම් කරුවන් වසර 2ක කොන්ත්‍රාත් මත බැංකු කටයුතු ආවරණය වන පරිදි විධිමත් සහ අංග සම්පූර්ණ පුහුණුවක් ඔයාලට ලබා දෙන බවයි සඳහන් වෙන්නේ. මේ පුහුණුවෙන් පසු ඔයාලා අනිවාර්යයෙන්ම ස්ථිර සේවයේ සහකාර කළමනාකරණ 3 ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කරනු ලැබීමට සලකා බලන බවයි සඳහන් වෙන්නේ. මෙහිදී වසර 2ක පුහුණු කාලය තුළ ඔයාලා සීල දීමන ඇතුළත් 75000ක වැනි ඉහළ වැටුපක් ඔයාලට ලබා ගැනීම හැකියාව පවතින බවයි සඳහන් වෙන්නේ. මේ කියන කොන්දේසි හා වැටුප් යටතේ ඔයාලට මේ සඳහා බඳවා ගැනීමේ හැකියාව පවතින බවයි සඳහන් වෙන්නේ. කෙසේද කියලා එහිදී වායස් සුසුකම් මූලික සුසුකම් සහ අධ්‍යාපන සුසුකම් වශයෙන් කොටස් තුනක් යටතේ අපි විස්තර ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි වායස් සුසුකම් ගැන සලකා බලනවා නම් සියලුම ආයුධම් කරුවන් ආයුධපත් බාර ගන්න අවසාන දිනට වයස අවුරුදු 18ට නොඅඩු 28ට නොවැඩි බුද්ධිලම් විය යුතුයි කියලා තමයි සඳහන් වෙන්නේ. ස්ත්‍රී සහ පුරුෂයන් දෙපැත්තේ සඳහා ආයුධපත් යොමු කිරීමේ හැකියාව මේ යටතේ ලබා දීලා තියෙන බවත් මෙහිදී සඳහන් වෙනවා. ඊළඟ මූලික සුසුකම් කිහිපයක් ගැන සඳහන් වෙනවා මේ සඳහා බඳවා ගැනීමේදී. එහිදී මේ කොටස් අධ්‍යයනය කිරීමෙන් ඔයාලට පුළුවන් මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගැනීම හැකියාව පවතිනවා. එහිදී පරිගණක භාවිතාව පිළිබඳ ප්‍රවීණතාවය, බැංකුවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමේ හැකියාව මෙහිදී බලාපොරොත්තු වෙනවා. පීඩනයට දිගේ වැඩි කිරීමේ හැකියාව, කණ්ඩායම් හැඟීමේ වැඩි කිරීමේ හැකියාව වගේම ඉංග්‍රීසි භාෂාව සහ සිංහල හෝ දෙමළ කියන භාෂා දෙකෙන් එකක ප්‍රවීණත්වය මෙහිදී බලාපොරොත්තු වෙන බවයි සඳහන් වෙන්නේ. ඊළඟට බලමු අධ්‍යාපන සුසුකම් කෙසේද මේ සඳහා බලන්නේ කියලා. එහිදී මුලින්ම ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා තමයි මේ ආයුධපත් කැඳවීම සිදු කරලා තියෙන්නේ. සුසුකම් යටතේ කොටස් කිහිපයක් යටතේ ඔයාලට අවස්ථාව ලබා දීලා තියෙනවා මේ සඳහා සුසුකම් සපුරාලීම සඳහා. එහිදී මුලින්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව එහෙම නැත්නම් UGC පිළිගත් දේශීය හෝ විදේශීය විශ්වවිද්‍යාලයක මේ සඳහන් කරන විෂයන්ගෙන් හෝ විශේෂ ශ්‍රේණියත් විෂයකින් අවම වශයෙන් පළමු පෙළ හෝ දෙවන පෙළ ඉහළ පන්ති සාමර්ථ්‍යයක් සහිත උපාධියක් හෝ ලකුණු 4ක හෝ 3.5ක GPA මට්ටමක් සහිත උපාධියක් ඔයාලා ලබා දිය යුතුයි මේ සඳහා ආයුධපත් යොමු කිරීමට. ඒ අදාළ විශේෂ ශ්‍රේණිය මෙහි සඳහන් වෙනවා ආර්ථික විද්‍යාව, සංඛ්‍යානය, ගණිතය, ගණකාධිකරණය ඇතුළු විෂයන් සාහසියක් සඳහන් වෙනවා. ඉන් සුසු විෂය ශේෂ්ත්‍රයක් යටතේ ඔයාලට උපාධියක් තියෙනවා නම් මේ සඳහා ආයුධපත් යොමු කිරීමේ හැකියාව මේ යටතේ හිමි වෙන බවයි සඳහන් වෙන්නේ. එහෙම නැත්නම් තවත් අවස්ථාවක් ලබා දීලා තියෙනවා. එහිදීත් UGC එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව පිළිගත් දේශීය හෝ විදේශීය විශ්වවිද්‍යාලයකින් ලබාගත් ඉහත සඳහන් ඕනෑම විෂය හෝ විශේෂ ශාස්ත්‍රයක උපාධියක් සමග එම විෂය හෝ එම විශේෂ ශාස්ත්‍රයේම ශාස්ත්‍රපති හෝ විද්‍යාපති MSc හෝ MA හෝ ඉන් ඉහළ මට්ටමක පශ්චාත් උපාධි සුසුකමක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ සඳහා වන ආයුධ පත්‍රය යොමු කිරීමේ අවස්ථාව ලබා ගන්න. ඒ වගේම තවත් අවස්ථාවක් ලබා දීලා තියෙනවා ඉහත ආකාරයෙන්ම එහිදීත් UGC එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් දේශීය හෝ විදේශීය විශ්වවිද්‍යාලයකින් ලබාගත් ඉහත විශේෂ ශ්‍රේණියට අදාළ හෝ විෂයකට අදාළ උපාධියක් සමග ශ්‍රී ලංකා බැංකුවරුන්ගේ ආයතනය එහෙම නැත්නම් IBSL හෝ එක්සත් රාජධානි වරලත් බැංකුවරුන්ගේ ආයතනයේ අවසන් පරීක්ෂණය සමත් වෙලා තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ සඳහා ආයුධ පත්‍රය යොමු කිරීම සිදු කරගන්න. එහෙම නැත්නම් තවත් අවස්ථාවක් ඔයාලා ලබා දීලා සුසුකම් සපුරාලීම සඳහා එහිදී පාස් සඳහා වෘත්තීය ආයතනයන්ගෙන් එකක පූර්ණ
සුසුකම්ලාභියෙකු ලෙස අවසන් පරීක්ෂණය සමත් වීම යටතේ ඔයාලට පුළුවන් අයදුම්පත් යොමු කිරීම සිදු කරගන්න. ඒ අදාළ ආයතන ලිස්ට් එකක් ඔයාලට මේ කොටසින් දක්වනවා. ඒ සුසු ආයතනයක ඔයාලා ඒ පූර්ණ සමාජිකත්වය තියෙනවා නම් මේ සඳහා අයදුම්පත් යොමු කිරීමට සුසුකම් ලබන බවයි සඳහන් වෙන්නේ. ආකාරය කෙසේද කියලා එහිදී ලිඛිත තරග විභාගයක් හා සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල අනුව කුසදාලේඛනයේ අනුපිළිවෙලක් අනුව ඔයාලා බඳවා ගැනීම සිදු කරන බවයි සඳහන් වෙන්නේ. මේ සඳහා වන ලිඛිත තරග විභාගයේ විස්තර කෙසේද කියලා එහිදී භාෂා විෂයන් දෙකක් යටතේ විභාගය පැවැත්වෙනවා. ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය සඳහා ප්‍රශ්න පත්‍රයක් ඔයාලට හිමි වෙනවා. පැය 3ක ප්‍රශ්න පත්‍රයක්. උපරිම ලකුණු 40ක් ලබා ගත යුතුයි මේ සඳහා සමත් වීම සඳහා. ඒ වගේම විශ්ලේෂණාත්මක හැකියාව බුද්ධි පරීක්ෂණය සඳහා ඔයාලට විභාගයක් මේ සඳහා පැවැත්වෙනවා. එහිදී භාෂා 3ක් යටතේ ඔයාලට කැමති භාෂාවකින් අදුම්පත් යොමු කිරීම හැකියාව ලබා දීලා තියෙනවා. මේ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය සඳහා. එහිදී පැය 1ක කාලයක් ඔයාලට ලබා දෙනවා ඒ සඳහා. ඊළඟට ඒ විෂය නිර්දේශයන් සඳහන් වෙනවා ඒ ප්‍රශ්න පත්‍ර සඳහා. එහිදී ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය සඳහා වන විෂය නිර්දේශය මේ කොටසිනුත් බුද්ධි පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයට දාලා විෂය නිර්දේශය මේ කොටසත් අධ්‍යයනය කිරීම ඔයාලට ලබා ගැනීම හැකියාව පවතිනවා. ඒ වගේම අපගේ වෙබ් අඩවි වෙන jobguide.lk වෙබ් අඩවියට ගියාම ඔයාලට මේ පිළිබඳ පාස් පේපර්ස් සහ නෝට්ස් ලබා ගැනීම හැකියාවත් ඉදිරියේදීත් අපි ඒ පිළිබඳ විස්තර ලබා දෙන්නත් බලාපොරොත්තු වෙන බව මෙහිදී මතක් කරන්න ඕනේ. ඊළඟට බලමු සම්මුඛ පරීක්ෂණ විස්තර මොනවද කියලා. සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ කෙසේද කියලා. එහිදී ලිඛිත තරග විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගන්නා පුද්ගලයන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමක් සිදු කරනවා. එහිදී සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු 100ක ප්‍රමාණයකින් ඔයාලට අදාළ අපේක්ෂකයාගේ පෞරුෂත්වය සහ අනිකුත් ගුණාංග අගයලා ලකුණු ලබා දීමක් සිදු කරන බවයි සඳහන් වෙන්නේ. මෙහිදී සම්මුඛ පරීක්ෂණ සඳහා විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගන්නා පුද්ගලයන් අතරින් පුරපාඩු සංඛ්‍යාවෙන් 3 ගුණයක ප්‍රමාණයක් කැඳවීම සිදු කරන බවත් සඳහන් වෙලා තියෙනවා. අයදුම්පත් යොමු කළ යුතු ආකාරය කෙසේද කියලා. මෙහිදී ඔයාලා ඔන්ලයින් මාර්ගයෙන් තමයි අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව ලබා දීලා තියෙන්නේ. එහිදී ඔන්ලයින් මාර්ගයෙන් ඔයාලා අයදුම්පත පුරවලා නිවැරදිව යොමු කිරීමෙන් අනතුරුව ඒ අයදුම්පතේ print out එකක් ලබාගෙන ඒ තුල තියෙන දේවල් නිවැරදිව පුරවීමෙන් අනතුරුව ලියාපදිංචි තැපෑලෙන් විභාග දෙපාර්තමේන්තුවට ඒ අයදුම්පත යොමු කිරීම සිදු කර ගන්න ඕනේ. එසේ අයදුම්පත් දෙකම නිවැරදිව ලැබුණ පසු ඔයාලට කෙටි පණිවිඩයක් මගින් තහවුරු කිරීමක් ලැබෙනවා ඔයාලා නිවැරදිව අයදුම්පත් යොමු කළ බවට. ඒ ආකාරයෙන් තමයි ඔයාලා අයදුම්පත් යොමු කිරීම සිදු කර ගන්න ඕනේ මේ සඳහා. පිරිවීමට අදාළ උපදෙස් මුලින්ම අපි ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහිදී මුලින්ම විභාගයේ නගරය තේරීම, විභාගයේ භාෂාව තේරීම සහ විභාග ගාස්තු ගෙවීම කියන කොටස් මුලින්ම ෆිල් කිරීම සිදු කර ගන්න ඕනේ ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීමේදී. එහිදී විභාග නගරය තේරීම යටතේ ඔයාලට අදාළ නගරය ඔයාලට තේරීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. එහිදී ඒ අදාළ නගරයන් සහ නගරාංකයන් මේ කොටස අධ්‍යයනය කිරීම ඔයාලට ලබා ගැනීම හැකියාව පවතිනවා. ඒ වගේම ඔයාලගේ විභාග භාෂා මාධ්‍ය තේරීම යටතේ ඔයාලගේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අනිවාර්යයෙන්ම ඔයාලා විභාගයට මුහුණ දෙන්න ඕනේ. අනිකුත් විභාගය සඳහා එහෙම නැත්නම් IQ විභාගය සඳහා ඔයාලගේ භාෂා මාධ්‍ය තුනෙම පැවැත් වෙනවා. සුසු භාෂා මාධ්‍ය තේරීමට ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීමේදී අවස්ථාව ඔයාලට ලබා දීලා තියෙනවා. ඊළඟ විභාග ගාස්තු ගෙවීම සඳහා අවස්ථා කිහිපයක් ලබා දීලා තියෙනවා මේ ආකාරයෙන්. එහිදීත් ඔයාලගේ සුසුකමක් යටතේ විභාග ගාස්තු ගෙවීමේ අවස්ථාව අයදුම්පත ඔන්ලයින් මාර්ගයෙන් පෙරවීම අතරතුර ඔයාලට ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එසේ නිවැරදිව ඔයාලා විභාග ගාස්තු ගෙවුණාට පස්සේ ඔයාලට SMS මාර්ගයෙන් දැන්වීමක් සිදු කරන ඔයාලා ලබා දීපු ටෙලිෆෝන් නම්බර් එකට හෝ විද්‍යුත් තැපෑල් ලිපිනය සඳහා කියලාත් මෙහිදී සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපි ඊළඟ බලමු ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත පිරීම සඳහා නිවැරදිව රෙජිස්ටර් වීමේ සිට ස්ටෙප් බයි ස්ටෙප් කෙසේද මේ ඔන්ලයින් මාර්ගයෙන් නිවැරදිව අයදුම්පත යොමු කිරීම සිදු කරගන්න කියලා. ඉතින් ඔයාලා වීඩියෝ එකේ පහළ ලින්ක් එකෙන් ගියහම මේ ආකාරයේ කවලුවක් තමයි ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීම සඳහා මුලින්ම ඔයාලට හිමි වෙන්නේ. ඔයාලා මුලින්ම කරන්න තියෙන්නේ මෙහි apply for exam කියන බටන් එක තුල ක්ලික් කිරීමක් සිදු කර ගන්න. එසේ ක්ලික් කරාම මේ ආකාරයෙන් දැනට පවතින ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් යොමු කළ හැකි විභාග පිළිබඳ විස්තර දක්වන තීරුවක් ඔයාලට දිස් වෙනවා. එයින් ඔයාලා මේ සුසු exam එක එහෙම නැත්නම් qualifying examination for the recruitment of management trainees to People's Bank 2021 කියන මෙන්න මේ කොටස දක්වන කොටස තෝරා ගැනීම සිදු කර ගන්න ඕනේ. එහිදී exam fees වශයෙන් 1200 මුදලක් ඔයාලා ගෙවීමට සිදු වෙනවා. එහිදී මේ මුදල ඔයාලට පුළුවන් ඔන්ලයින් මාර්ගයෙන් ගෙව සිදු කර ගන්න apply කිරීම අතරතුර කාලයේදී. අවසාන දින වශයෙන් 2021 නොවැම්බර් මාසයේ 8 වෙනිදා සඳහන් වෙනවා මෙහිදී. ඊට පෙර තමයි ඔයාලා අයදුම්පත් යොමු කිරීම සිදු කර ගන්න ඕනේ කියලා මෙහිදී මතක් කරන්න ඕනේ. ඒ වගේම ඔයාලට මේ සඳහන් වෙන සම්පූර්ණ නිවේදනය මේ තුලින් ඩවුන්ලෝඩ් කර ගැනීම හැකියාවක් පවතිනවා. ඊළඟ ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීමේදී දැක්වෙන උපදේශ පත්‍රිකාවක් මේ ඉන්ස්ට්‍රක්ෂන් ඔස්සේ ඩවුන්ලෝඩ් කර ගැනීම හැකියාවක් ලබා දීලා තියෙනවා. ඉන්න අනතුරුව ඔයාලට පුළුවන් apply කිරීම සඳහා apply කියන බටන් එක මේ ආකාරයෙන් ක්ලික් කිරීම සිදු කර ගන්න. එසේ ක්ලික් කරාම මේ ආකාරයේ කවුලුවක් තමයි ඔයාලට දිස් වෙන්නේ. මේ කවුලුවේ විස්තර පුරවලා ඔයා මුලින්ම රෙජිස්ටර් වීමක් සිදු කර ගන්න ඕනේ මේ සඳහා අයදුම්පත් යොමු කිරීමට ප්‍රථම. ඔයාලා මුලින්ම ජාතික හැඳුනුම්පත් අංකය මේ කොට තුල නිවැරදිව ඇතුළත් කරන්න ඕනේ. ඉන් අනතුරුව ඔයාලගේ මොබයිල් නම්බර් එක නිවැරදිව
මේ කොටුව තුළ ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට ඔයාලගේ email address එක නිවැරදිව මේ කොටුව තුළ ඇතුළත් කිරීමේ අනතුරුව I agree with the terms and conditions තුළ ක්ලික් කිරීමක් සිදු කරලා I am not a robot කියන තුළ ක්ලික් කිරීමක් සිදු කරගන්න. ඉන්න අනතුරුව next කියන බටන් එක මේ ආකාරයෙන් ක්ලික් කරගන්න පුළුවන්. ඒ ආකාරයෙන් ක්ලික් කරාම ඔයාලට one time password එකක් පැමිණෙනවා ඔයාලගේ ෆෝන් එකට ඒ register වීමේදී ලබා දුන්නු. ඒ password එකේ අංකය සඳහන් කරලා ඔයාලට පුළුවන් මේ submit කිරීම සිදු කරගන්න. ඉතින් මේ ආකාරයෙන් one time password එක නිවැරදිව ලබා දීලා ඔයාලා submit කියන බටන් එක ක්ලික් කරාම ඔයාලට මේ ආකාරයේ කවුලකට තමයි දිස් වෙන්නේ online marketing අයදුම්පත fill කිරීම සඳහා. එහිදී උඩින්ම දක්වනවා qualifying examination for the recruitment of management trainees to People's Bank 2021 වශයෙන්. එහිදී ඔයාලට පිරිවීමට අදාළ කොටස් මේ තුල දිස්වීමක් සිදු වෙනවා. අපි දැන් එකින් එක බලමු කුමන ආකාරයෙන්ද මේ පිරිවීම සහ ඉදිරි කටයුතු සිදු කරන්නේ කියලා. ඔයාලා ඔන්ලයින් මාර්ගයෙන් පිරිවීමට අවශ්‍ය විස්තර මොනවද කියලා බලමු. එහිදී මුලින්ම ඔයාලට exam town and subject වශයෙන් මූලික විස්තර ඔයාලා ඇතුළත් කිරීමට අවස්ථාව ලබා දෙලා තියෙනවා ඔන්ලයින් මාර්ගයෙන්. ඊළඟට personal information කියන කොටස ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් වශයෙන් පිරිවීම සිදු කර ගන්න ඕනේ. ඊළඟට eligibility conditions වශයෙන් ඔයාලගේ තියෙන සුදුසුකම් කුමක්ද කියලා සටහන් කරන්න ඕනේ. ඒකත් ඔන්ලයින් මාර්ගයෙන් සටහන් කිරීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් අනතුරුව දක්වන මෙන්න මේ කොටස්. මෙතනින් එහා කොටස් ටික ඔයාලා print out ලබා ගත්තට පස්සේ අතින් පිරිවීම සිදු කර ගන්න ඕනේ. එහිදී academic qualification විස්තර ඔයාලා ඇතුළත් කරන්න තියෙනවා. ඒක අතින් පිරිවීම සිදු කර ගන්න ඕනේ. ඊළඟට professional qualification විස්තර ඇතුළත් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒකත් අතින් පිරිවීමක් සිදු කර ගන්න ඕනේ. IT literacy and other qualifications යටතේ කොටසක් තියෙනවා. ඒකත් අතින් පිරිවීම සිදු කර ගන්න ඕනේ. ඊළඟට working experience එක තියෙනවා. ඒ කොටසක් තියෙනවා නම් ඔයාලා අතින් පිරිවීමට අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඊළඟ non related referees කියන කොටස පිරිවීමට අවස්ථාව ලබා දීලා තියෙන්නේ. නෑදෑයන් නොවන ඥාතින් නොවන ඔබ ගැන දන්නා වෘත්තිකයන් දෙදෙනෙකුගේ විස්තර මෙහිදී ඇතුළත් කරන අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ කොටසත් අතින් පිරිවීමට අවස්ථාව තියෙන්නේ. ඊළඟට certification of the applicant යටතේ ඔයාලගේ සත්‍යතාවය තුළ ඉදිරිපත් කරන බවට අස්වැනි යොදලා දින යොදාන තියෙන්නේ. ඒ කොටසත් ඔයාලා අතින් පිරිවීමක් සිදු කර ගන්න ඕනේ. ඔයාලගේ අස්වැනි සහතික කර ගැනීමේ කොටසත් අතින් පිරිවීම සිදු කර ගන්න ඕනේ. අදාළ පුද්ගලෙක් ඔස්සේ ගිහිල්ලා. ඒ සියලු කොටස් අතින් පිරිවීමට තමයි ඔයාලට අවස්ථාව ලබා දීලා තියෙන්නේ. මුලින්ම ඔන්ලයින් මාර්ගයෙන් පිරිවීමේදී පිරිවිය යුතු කොටස් මොනවද කියලා එකින් එක. එහිදී මුලින්ම exam town එක එහෙම නැත්නම් ඔයාලා විභාගයට මුහුණ දෙන නගරය සහ විභාග මාධ්‍ය පිරිවීම තමයි අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඊයටදී ඔයාලගේ අවස්ථා දෙකක් ලබා දීලා තියෙනවා අදාළ නගරය තේරීම සඳහා. ඔයාලගේ ළඟම නගරය සහ ඊට පසුව කැමතිම නගරය වශයෙන් කොටස් දෙකක් යටතේ ඔයාලා පිරිවීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ ආකාරයෙන් මුලින්ම ඔයාලා කැමතිම නගරය තෝරන්න පුළුවන්. ඉන්නතර දෙවෙනි කැමැත්ත වශයෙන් ඊට ළඟ නගරයක් තවත් නගරයක් තේරීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊළඟ කොටසින් ඔයාලා විභාගයට මුහුණ දෙන. ඒ කියන්නේ ඉංග්‍රීසි විෂය සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි පැවැත්වෙන්නේ. IQ විෂය සඳහා භාෂා මාධ්‍ය තුනෙන්ම පැවැත්වෙන විභාගයයින් කුමන මාධ්‍ය කියලා නිවැරදිව තේරීම සිදු කර ගන්න ඕනේ. මේ තේරෙන භාෂා මාධ්‍ය නැවත වෙනස් කරන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඒක නිසා නිවැරදිවම ඒ තේරුවා ගැනීම සිදු කර ගන්න ඕනේ. ඔයාලා කැමති මාධ්‍යයක්. ඉන්න අනතුරුව ඔයාලට personal information කොටස තමයි පිරිවීමට අවස්ථාව තියෙන්නේ. ඒකත් online මාර්ගයෙන් පිරිවීම සිදු කර ගන්න ඕනේ. මුලින්ම ඔයාලගේ සම්පූර්ණ නම ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් මේ ආකාරයට නිවැරදිව ඇතුළත් කරන්න ඕනේ මේ කොටුව තුළ. ඉන්න අනතුරුව ඔයාලගේ surname එක මුලට යොදලා අනිකුත් මුල අකුරු අගට යොදලා ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් මේ ආකාරයෙන් නිවැරදිව නම සඳහන් කරන්න ඕනේ මේ කොටුව තුළ. ඉන්න අනතුරුව ඔයාලගේ permanent address එක ස්ථිර ලිපිනය මේ කොටුව තුළ නිවැරදිව ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් ඇතුළත් කිරීම අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉන්න අනතුරුව ඔයාලගේ ජාතික හැඳුනුම්පත් අංකය මේ කොටුව තුළ නිවැරදිව ඇතුළත් කරන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ දුරකථන අංකය මේ කොටුව තුලත් ඔයාලගේ landline number එක fixed line number එක මේ කොටුව තුලත් ඇතුළත් කිරීමේ අවස්ථාව ලබා දෙලා තියෙනවා. ඊළඟට ඔයාලගේ gender එක විමසනවා male female වශයෙන් කැමති ඔයාලගේ සුසු එක මෙතන ඇතුළත් කිරීම සිදු කර ගන්න ඕනේ. ඊළඟට ඔයාලගේ date of birth වශයෙන් සඳහන් වෙනවා. එහිදී ඔයාලගේ නිවැරදි වර්ෂය මාසය දිනය වශයෙන් තෝරලා ඔයාලා ඇතුළත් කරන්න ඕනේ ඔයාලගේ උපන් දිනය. ඉන්න අනතුරුව විශේෂයෙන් විමසා සිටිනවා ඔයාලගේ අවසාන අයදුම්පත් යොමු කරන අවසාන දිනය වෙන 2021 9 මාස 29 වන විට ඔයාලගේ වයස අවුරුදු මාස දින වශයෙන් ගණනය කළා මේ ආකාරයෙන් නිවැරදිව ඇතුළත් කිරීමක් සිදු කර ගන්න ඕනේ. ඒ ගණන කිරීමේ අනතුරු ඔයාලට මේ ආකාරයෙන් නිවැරදිව ඇතුළත් කිරීමේ අවස්ථාවක් තියෙනවා. ඊළඟට ඔයාලගේ විවාහක බව විමසා සිටිනවා. ඒදිත් සුසු පිළිතුරක් මෙතනින් ලබා දීමට හැකියාව ඔයාලට ලබා දීලා තියෙනවා. ඉන්න අනතුරුව තියෙනවා ඔයාලගේ eligibility conditions යටතේ ඔයාලගේ තියෙන සුසුකම ඔයාලගේ දැන් මේ සඳහා ඇතුළත් වීමට අවශ්‍ය කරන සුසුකම් අතරින් ඔයාලට තියෙන සුසුකම කොහොමද කියලා තෝරා ගැනීමට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඉන් ඔයාලට අදාළ සුසුකම කොහොමද කියලා මෙතනින් යොදලා yes or no වශයෙන් සඳහන් කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා මේ ආකාරයෙන්. ඉතින් ඒ කියන සුසු කොටස් තමයි ඔයාලට ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් සඳහා පිරීමට අවශ්‍ය කොටස් වශයෙන් සඳහන් වෙන්නේ. ඊටු කොටස් ඔක්කොම ඔයාලා ඔන්ලයින් මාර්ගයෙන් පිරීමෙන් අනතුරුව print out අරගෙන අතින් පිරීමෙන් පසු ලියාපදිංචි පැලින් ඒක තමයි සිදු කරන්න තියෙන්නේ.
මෙහිදී ඉතින් ඔයාලා eligibility condition ශර්තය ඔයාලට අදාළ සුසුකම සඳහා yes කියන ලකුණ යෙදීමේ අනතුරුව අනිකුත් ඔයාලට අදාළ නැති සුසුකම සඳහා no කියන ලකුණ යෙදීම අනිවාර්යයෙන්ම සිදු කර ගන්න ඕනේ. ඉන්න අනතුරුව ඔයාලට පුළුවන් save කිරීම සිදු කර ගන්න. එහිදී successfully saved වශයෙන් මේ ආකාරයෙන් දිස් වෙනවා. ඉන්න අනතුරුව ඔයාලා නිවැරදිදයි check කිරීමෙන් අනතුරුව සියලු කොටස් submit this application කියන බටන් එක click කර ගැනීම සිදු කර ගන්න ඕනේ. ඒ ආකාරයෙන් click කරාම ඔයාලා යොදන ලද details වල summary එකක් මේ ආකාරයෙන් දිස් වෙනවා. එය නිවැරදිව පරීක්ෂා කර ගැනීමේ හැකියාව ඔයාලට පවතිනවා. ඔයාලා නිවැරදිව මේ සඳහා තොරතුරු ඇතුළත් කරලා දෙන්න. ඉන්න අනතුරුව ඒ සියලු තොරතුරු නිවැරදි නම් ඔයාලට I hereby confirm that the information provided here is accurate, correct and complete කියලා ටික් එකක් ඇදීමේ අනතුරුව proceed to payment කියන බටන් එක ඔයාලා ක්ලික් කරන්න ඕනේ. එසේ ක්ලික් කරාම ඔයාලට ගේම් සිදු කරන කවුළු වෙත මේ ආකාරයෙන් දිස් වෙනවා. එහිදී 1200ක මුදලක් ඔයාලා ගේම් සිදු කර ගන්න ඕනේ. එසේදී ඊළඟ අනතුරුව ඔයාලට ඒ මුදල ගෙවීම සඳහා proceed to payment කියන බටන් එක ක්ලික් කිරීමෙන් මේ ආකාරයෙන් ඉදිරියට යාමට හැකියාව පවතිනවා. එහිදී ඔයාලගේ ගෙවීම තිබෙන ඔප්ෂන් කිහිපයක් සඳහන් වෙනවා. ඒ ආකාරයෙන් ඔයාලට නිවැරදිව ගෙවීම සිදු කර ඉදිරියට යාමේ හැකියාව පවතිනවා. නිවැරදිව ඔයාලගේ තොරතුරු ඇතුළත් කරාට පස්සේ ඔයාලට ඊළඟට යොමු වෙන්න තියෙන්නේ ගෙවීම ඔන්ලයින් මාර්ගෙන් ගෙවීම සිදු කිරීමේ අවස්ථාව ලබා ගැනීමට. මෙහිදී ගෙවීම සිදු කිරීම ආකාර තුනක් යටතේ ඔයාලට සිදු කිරීමට ලබා දීලා තියෙන අවස්ථාව. එහිදී වීසා කාඩ් මගින් ඔන්ලයින් මාර්ගයෙන්ම ගෙවීම සිදු කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට තැපැල් මාර්ගයෙන්, තැපැල් කාර්යාලයක් මාර්ගයෙන් අයදුම්පත සඳහා ගෙවීම සිදු කර ගැනීම හැකියාව ලබා දීලා තියෙනවා. එහෙම නැත්නම් ලංකා බැංකුව මාර්ගයෙන්ුත් ඔයාලට ලංකා බැංකුව ඔන්ලයින් මාර්ගයෙන් හෝ ලංකා බැංකුවට ගිහිල්ලා ඔයාලට පුළුවන් අයදුම්පත යොමු කිරීම ගෙවීම සිදු කරන්න. මේදී විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා අයදුම්කරුවන් හරි විභාග ගාස්තු ගෙවීමේ ක්‍රමවේද වෙනස් කිරීම හැකියාව ලබා දීලා තියෙන එක්වරක් පමණක් කියලා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. මෙහිදී අපි මුලින්ම බලමු ඩෙබිට් ක්‍රෙඩිට් කාඩ් ක්‍රමවේදය යටතේ ඔයාලා ඔන්ලයින් මාර්ගයෙන්ම ගෙවීම සිදු කර ගැනීම හැකියාව පවතිනවා. ඒ පිළිබඳ විස්තර තමයි මෙහිදී ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. එහිදී ඔයාලට ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් පතක් තිබියදී අන්තර්ජාල ගෙවීම සඳහා සක්‍රිය කර ඇති ඩෙබිට් ක්‍රෙඩිට් කාඩ් පත මගින් තමයි ඔයාලා අයදුම්පත සඳහා ගෙවීම සිදු කර හැක්කේ. එහිදී මේ ආකාරයෙන් මේ අදාළ විස්තර පුරවලා ඔයාලට pay now යටතේ ක්ලික් කිරීමෙන් ඔයාලට පුළුවන් මේ සඳහා ඔන්ලයින් මාර්ගයෙන් නිවැරදිව ගෙවීම සිදු කර ගන්න. ඊළඟට තවත් ක්‍රමවේදයක් ලබා දීලා තියෙනවා. දෙවෙනි ක්‍රමවේදය වෙන්නේ තැපැල් මාර්ගයෙන් ඔයාලට තැපැල් මාර්ගයෙන් ඔයාලට අයදුම්පත තැපැල් කාර්යාලයක් මාර්ගයෙන් ඔයාලට අයදුම්පත සඳහා ගෙවීම සිදු කර ගන්න පුළුවන්. මෙහිදී ඔයාලා ඒ තුල ක්ලික් කරාම ඔයාලට රිෆරන්ස් නම්බර් එකක් ලැබෙනවා. මෙන්න මේ ආකාරයේ. මෙන්න මේ රිෆරන්ස් නම්බර් එකට තමයි ඔයාලා ගෙවීම සිදු කර ගන්න ඕනේ තැපැල් කාර්යාලයට ගිහිල්ලා. මෙහිදී තැපැල් කාර්යාලයට ගිහිල්ලා ඒ ගෙවීම සිදු කරගත්තට පස්සේ ඔයාලා නැවතත් ඒ රිෆරන්ස් සංඛ්‍යාව රැගෙන අදාළ ස්ථානයට ලබා දීමෙන් ඔයාලට ඉදිරියට මේ අයදුම්පත ඔන්ලයින් මාර්ගයෙන් සම්පූර්ණ කිරීම කරගෙන යාම සිදු කරගත හැකියි. ඊළඟ තුන්වන ක්‍රමවේදය යටතේ pay with BOC ක්‍රමවේදය යටතේ ඔයාලට පුළුවන් නැවතත් මෙහි ඒ ක්ලික් කිරීම මගින් රිෆරන්ස් සංඛ්‍යාව මේ ආකාරයට ලැබෙනවා. ඒ රිෆරන්ස් සංඛ්‍යාව රැගෙන ගොස් ලංකා බැංකු ශාඛාව මගින් ගෙවීම සිදු කර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් මාර්ගයෙන් ලංකා බැංකු ඔන්ලයින් මාර්ගයෙන් උත් අයදුම්පත සඳහා ගෙවීම සිදු කර ගන්න පුළුවන්. ඒ රිෆරන්ස් සංඛ්‍යාව සඳහා එහිදී විශේෂයෙන් මතක් කරන්නේ දෙපාර්තමේන්තු අංකයට ස්ලිප් මගින් ලංකා බැංකුවේ ස්ලිප් මගින් ගෙවීමක් සිදු කර නොකළ යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ලංකා බැංකුවට ගිහිල්ලා මේ රිෆරන්ස් සංඛ්‍යාව ලබා දීමෙන් තමයි ඔයාලා ගෙවීම සිදු කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම. එසේ මේ ආකාරයෙන් ගෙවීම සිදු කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් නැවතත් අපි අර මුලින් සඳහන් කර විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියට ගිහිල්ලා එතන මේ කොටු හතරෙන් continue after payment කියන කොටුව තුල ක්ලික් කරන්න. එසේ ක්ලික් කරාම ඔයාලට ඉදිරියට යාමට හැකියාව ලබා දෙනවා. එසේ ක්ලික් කරාට පස්සේ ඔයාලට අපි කලින් සඳහන් කර අර reference number එක මෙන්න මේ කොටුව තුල යොදන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ගෙවීම කළාට පසුව ලැබෙන reference number එක මෙතන සඳහන් කරලා proceed කියන මේ කොටස ඔයාලා ක්ලික් කිරීම සිදු කර ගන්න ඕනේ. එසේ ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලට ඉහත ක්‍රම වගේ මුදල් ගෙවූ පසු ඒ මුදල් ගෙවූ බවට අදාළ වෙන ලදු පොතක් මේ ආකාරයෙන් දිස් වෙනවා. ඒ ඔයාලට පුළුවන් මුද්‍රණය කර ගැනීමක් සිදු කරගන්න මෙන්න මේ කොටස් තුල ක්ලික් කරලා ඔයාලට PDF එකක් ආකාරයෙන් හෝ මුද්‍රණය කර ගැනීම හැකියාව ලබා දීලා තියෙනවා. ඉන්පසු එසේ මුද්‍රණය කරගත්තාට පස්සේ ඔයාලට පුළුවන් මේ proceed කියන බටන් එක යොදලා ඉදිරිය සඳහා යොමු වෙන්න. ඊළඟට ඔයාලා අයදුම්පත සඳහා මුදල් ගෙවුවාන් පස්සේ ඔයාලට තියෙන්නේ ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත නිවැරදිව සබ්මිට් කිරීම සිදු කරගන්න. එසේ සබ්මිට් කර ගැනීම ප්‍රථමයෙන් ඔයාලට මෙන්න මේ ආකාරයේ කොටසක් දිස් වෙනවා. එහිදී ඔයාලා මේ දෙපාර්තමේන්තුවේ කොන්දේසි වල දක්වන බවට තහවුරු කරලා මෙතන ටික් දෙකක් යොදලා ඉන්පස්සෙ මෙතන සබ්මිට් කියන බටන් එක යොමු කිරීම සිදු කර ගන්න ඕනේ.
ඉන් අතර ඔයාලා එසේ සබ්මිට් කරගැනීමෙන් පස්සේ ඔයාලට දිස් වෙනවා මේ ආකාරයෙන් රෙෆරන්ස් නම්බර් එකක් ඒක ඔයාලා ලියලා තියාගන්න ඕනේ. ඊට අමතරව ඔයාලට මුද්‍රිත පිටපතක් මෙහිදී ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව පවතිනවා. මෙතන ඩවුන්ලෝඩ් මයි ඇප්ලිකේෂන් යටතේ ඔයාලා ඩවුන්ලෝඩ් කරලා ඒ ඇප්ලිකේෂන් එක මුද්‍රණය කර ගැනීම අනිවාර්යයෙන්ම සිදු කර ගන්න ඕනේ. එසේ මුද්‍රණය කරගත්තාට පස්සේ ඒ අදාළ කොටස් අතින් පිරවිය යුතු කොටස් කිහිපයක් තියෙනවා. ඒ කොටස් මොනවද කියලා අපි ඊළඟ කොටසින් සාකච්ඡා කරනවා. එසේ නිවැරදි පිරවීමෙන් අනතුරුව ඔයාලට මේ ආයුධම්පත ලියාපදිංචි තැපෑලෙන් නැවතත් යොමු කිරීම සිදු කරන්න ඕනේ. එසේ ලියාපදිංචි තැපෑලෙන් විභාග දෙපාර්තමේන්තුවේ යොමු කරන ආකාරය වීඩියෝ මීළඟ පියවරෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බලමු මේ සඳහා අතින් පිරවිය යුතු කොටස් මොනවද කියලා මේ ආයුධම් පත්‍රයේ ඔයාලා නිවැරදි ඔන්ලයින් මාර්ගයෙන් ගෙවීම සිදු කරලා පස්සේ print out එක අරගෙනීමේ අනතුරුව ඔයාලට මේ කොටස් අතින් පිරවීමෙන් අනතුරුව ලියාපදිංචි තැපෑලෙන් තමයි යොමු කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. මෙහිදී මුලින්ම ඔයාලගේ academic qualifications අතින් පිරවීමක් සිදු කර ගන්න ඕනේ. එහිදී අදාළ විශ්වවිද්‍යාලයේ නම සහ ලබාගත් ඩිග්‍රිය පිළිබඳ විස්තර මේ ආකාරයෙන් නිවැරදිව මේ කොට තුල ඇතුළත් කිරීමේ අවස්ථාව ඔයාලට ලබා දීලා තියෙනවා මුලින්ම. ඉන් අනතුරුව ඔයාලා ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් තියෙනවා නම් ඒ පිළිබඳ විස්තර මේ කොට තුල ඇතුළත් කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊළඟට ඔයාලගේ IT ලිටරසි සහ අදර් ක්වොලිෆිකේෂන් ගැන විස්තර මේ කොට තුල ඇතුළත් කිරීමට නිවැරදිව ඔයාලට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ඔයාලට ඒ සඳහා වන විස්තර ඇතුළත් කිරීමට තමයි අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඊළඟට ඔයාලගේ වර්කින් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඒ පිළිබඳ විස්තර ඇතුළත් කිරීමට මේ කොට තුල විස්තර ඔයාලට නිවැරදිව ඇතුළත් කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊළඟට ඔයාලගේ වර්කින් එක්ස්පීරියන්ස් එකට පසුව non related referees යටතේ ඔයාලා නෑදෑයන් ඕන ඔයාගෙන දාන්න වෘත්තිකයන් දෙදෙනෙකුගේ විස්තර නම සහ ඇඩ්‍රස් contact numbers ඇතුළු විස්තර ඇතුළත් කිරීම සඳහා මේ කොටස් ලබා දීලා තියෙනවා. එහිදී පුද්ගලයන් දෙදෙනෙකුගේ විස්තර නිවැරදිව ඇතුළත් කිරීම සිදු කර ගන්න ඕනේ. ඉන් අනතුරුව certification of the applicant යටතේ ඔයාලා නිවැරදි තොරතුරු ඉදිරිපත් කළ බවට සහතික කළ අස්සන යොදලා දින යොදන්න ඕනේ මේ කොටුව තුල. අවසානයේ වශයෙන් ඔයාලගේ අස්සන සහතික කර ගැනීම සිදු කර ගන්න ඕනේ. එහිදී අස්සන සහතික කරගත යුතු පුද්ගලයන් කිහිපයක් විස්තර මේ කොටුව තුල ලබා දීලා තියෙනවා. ඉන්න සුසු පුද්ගලයෙක්ගෙන් ඔයාලට පුළුවන් මේ අස්සන සහතික කර ගැනීම සිදු කර ගන්න. ඔයාලා print out ලබාගත්තේ ආයුධම්පතේ. ඉන් අනතුරුව එසේ සියලු කොටස් පිරීමෙන් අනතුරුව ඔයාලට පුළුවන් මේ ලබාගත්තු print out ලබාගත්තු ආයුධම්පත ලියාපදිංචි තැපෑලෙන් එවීම සිදු කර ගන්න විභාග දෙපාර්තමේන්තුව වෙත. අපි ඊළඟට බලමු මේ විභාග දෙපාර්තමේන්තුව වෙත එවිය යුතු ආකාරය කෙසේද කියලා මේ ආයුධම්පත. එහෙත ආකාරයෙන් ඔයාලා අතින් පුරවගත් කොටස් මගින් සකස් කරගත්ත ආයුධම්පත ඔයාලා ලියාපදිංචි තැපෑලෙන් එවීම සිදු කර ගන්න ඕනේ ලියාපදිංචි තැපෑලෙන් විභාග කොමසාරිස් ජෙනරාල් කාර්යාලය වෙත. එහිදී එවිය යුතු ලිපිනේ සඳහන් කරලා තියෙනවා විභාග කොමසාරිස් ජෙනරාල් ආයතන විභාග සංවිධාන ශාඛාව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තැපැල් පෙට්ටිය 1503 කොළඹ කියන ලිපිනේට ඔයාලට පුළුවන් ලියාපදිංචි තැපෑලෙන් එවීම සිදු කර ගන්න. එවන ලියුම්කාරයේ වම්පස ඊළකැලවල කළමනාකරන පුහුණු ගන්නන් බඳවා ගැනීමට සුදුසුකම් ලැබීමේ විභාගයේ මහජන බැංකුව 2021 වශයෙන් අනිවාර්යයෙන්ම සඳහන් කළ ඔයාලා එවන්නත් මතක තියා ගන්න ඕනේ. ආයුධම්පත් එවිය හැකි අවසාන දින වශයෙන් 2021 11 වෙනි මාසේ 8 වෙනිදා තමයි සඳහන් වෙලා තියෙන්නේ. මෙහිදී අනිවාර්යයෙන්ම එසේ ආයුධම්පත් එවීමෙන් පසුව ඔයාලගේ ආයුධම්පත විභාග දෙපාර්තමේන්තුවට ලැබුණු පසුව ඔයාලට SMS මාර්ගයෙන් ඔයාලට දැන්වීමකුත් සිදු කරන බවයි මෙහිදී සඳහන් වෙන්නේ.